කියමින් හිටියේ මේ ධාරා විද්‍යුතය පිළිබඳ මිනුම් කියන ටියුට් එක එක තමයි අපි පාඩම කතා කරන්නේ. මේක සමහර කට්ටිය යම් කොටසක් පාඩමේ කතා කරලා තියෙනවා පන්තියේදී. ඒ ටිකත් එක්ක තව ඉස්සරහට යන්න පුළුවන්. ඒක කරගෙන යද්දී ඔයගොල්ලෝ ටියුට් එක සටහන් කරලා තියෙනවා නම් ඒවා සටහන් කරගන්න නැහැ. ටියුට් එක සමහර කට්ටිය කළා නැති නිසා මුලින්දම ඒ ටික කතා කරගෙන යන්නම්. හොඳයි. දැන් මයික්‍රොෆෝන් ටික ඔෆ් කරලා අහුම්කම් දෙමු. මේකේ මේ ධාරාව තම විදුලි ධාරාව සම්බන්ධයෙන් 6 දී 7 දී අපි කතා කරපුවා තියෙනවා. ඒතර ඒවත් එක්ක තව ඉදිරියට යමක් තමයි මෙතන අපි කරන්නේ. ටියුට් එකේම දැන් මේ විදුලිය ලබා ගන්න අපි ගෙවල් වල සාමාන්‍යයෙන් වියලි කෝෂය දා ගන්නවනේ. බැටරි කෑලි. ඒතර හැමෝටම පුළුවන් මේ බැටරි කෑල්ලකින් බල්බ් එකක් දැල්ව ගන්න. එතකොට බලන්න ටියුට් එකේ මුලින්ම තියෙනවා මේ ඔබට බැටරි කෑලි ඒ වගේම ස්විච් එකක් බල්බ් එකක් වයර් ලබා දීලා තියෙනවා නම් ඒ ටික සම්බන්ධ කරලා බල්බ් එක දැල්වන පරිපථයක් අඳින්න කියලා කියන්නේ. වැන්නේ හතරට වැඩිය. බලන්න දැන් මේ කියන උපකරණ ටික සම්බන්ධ කරලා ඔය බල්බ් එක දැල්ව ගන්න වයර් වලින් උපකරණ ටික සම්බන්ධ කරලා පරිපථයක් ගොඩන ගන්න තියෙන්නේ. හරි. අඳින්න බලන්න සම්බන්ධ කරලා පැන්සලෙන් සම්බන්ධ කරන්නකෝ. ටියුට් එකේම අඳින්න පුළුවන්. බැටරි දෙකක් තියෙනවා. බල්බ් එකක් තියෙනවා. ස්විච් එකකුත් තියෙනවා. ඒතර ස්විච් එකයි බල්බ් එකයි බැටරියයි සම්බන්ධ කරන්න වයර් වලින්. මම හිතන්නේ දැන් සම්බන්ධ කරලා ඇති. වයර් අඳින්න විතරනේ තියෙන්නේ. අපි බලමු කොහොමද මේක සම්බන්ධ කරන්න පුළුවන් කියලා. මෙතන තියෙනවා බලන්න බල්බ් එකකුයි බැටරි දෙකකුයි ස්විච් එකකුයි. මේකේ තියෙන විදිහටම අපි බැටරි දෙක මේ පැත්තට අරගමුකෝ. කොහොම තියෙන්නේ? දැන් මේ ටික කොහොමද සම්බන්ධ කරන්නේ? මේකේ බල්බ් එකට බැටරි සම්බන්ධ වෙන්න එපා. අපි ඉස්සෙල්ලාම වයර් එකකින් මෙහෙම බැටරි කෑල්ලේ ධනාග්‍රේ ඉඳලා බල්බ් එකේ මේ ලෝහ කොටසට සම්බන්ධ කරනවා. ඊට පස්සේ ස්විච් එකට වයර් එකක් යන්න ඕන බල්බ් එකේ ඉඳලා මෙතනින් වයර් එකක් අරන්
එතන සම්බන්ධ කරන්න පුළුවන් ස්විච් එකේ අනිත් පැත්තෙන් බැටරි වල විනාඩියට වයර් එක සම්බන්ධ කරනවා. මේ විදිහටයි සම්බන්ධ වෙන්නේ. දැන් මේ සමහර අය මෙන්න මේ විදිහට මේක සම්බන්ධ කරලා තියෙන්න පුළුවන්. මෙහෙම සම්බන්ධ කරන්න බෑ. මෙතනින් වයර් එක අරගෙන මෙතෙන්ටම සම්බන්ධ කරොත් ඔහොම වැරදි. ඔහොම බල්බ් එක දැල් වෙන්නේ නැහැ. එකක් ලෝහ කොටසටත් අනිත් එක මේ EM කොටස යට තියෙන එතෙන්ටයි වයර් එක සම්බන්ධ වෙන්න ඕන. එතන මේ උපකරණ ටික ගත්තොත් මෙතන බල්බේ තියෙනවා. මේ බැටරි තියෙනවා. නැත්නම් වියලි කෝෂ මේ තියෙන ස්විච් එක. ඔය විදිහට තමයි එතකොට උපකරණ ටික සම්බන්ධ කරන්න වෙන්නේ. දැන් මේ ස්විච් එක ඔන් කළාම දැන් මේ රූපේ තියෙන්නේ ඔන් කරපු එකක්. බල්බ් එක දැල් වෙනවා. ඒ වගේ මතක තියාගන්න මේ ඔන් කරනවා කියන එකට සිංහලෙන් කියන්නේ සංවෘත කිරීම. මේ තියෙන්නේ සංවෘත ස්විච් එක. ඒ කියන්නේ ඔන් කරපු ස්විච් එකක්. ඒ වචනෙත් මතක තියාගන්න සංවෘත කියන්නේ ඔන් කරපු. දැන් ස්විච් එක සංවෘත කරාම බල්බ් එක දැල් වෙන්නේ වියලි කෝෂ වල ඉඳලා බල්බ් එක හරහා විදුලි ධාරාවක් ගමන් කරන නිසා. එතකොට මේකේ අහන්නේ ස්විච් එක සංවෘත කළ විට බල්බය දැල් වෙන්නේ ඇයි කියලා. එහෙනම් එතන අපිට ලියන්න පුළුවන් මෙහෙම ලියමු. වියලි කෝෂවල සිට වියලි කෝෂවල සිට බල්බය හරහා ධාරාවක් ගලා යාම නිසා. වියලි කෝෂවල සිට බල්බය හරහා ධාරාවක් ගලා යාම නිසා. ඒකෙන් තමයි බල්බ් එක දැල් වෙන්නේ. හරි. මොකක්ද එතකොට මේ විදුලි ධාරාවක් කියන්නේ? විද්‍යුත් ධාරාවක් කියලා හඳුන්වනවා. විදුලි ධාරාවක් එහෙම නැත්නම් විද්‍යුත් ධාරාවක් කියන එක මොකක්ද කියන එක අහුවොත් අපිට උත්තරයක් තියෙන්න ඕන. 7 වසරේ කරපු මුල් පාඩමකට පොඩ්ඩක් මතක් කරලා බලමු. ස්ථಿತಿ විද්‍යුතය කියලා පාඩමක් කරලා තියෙනවා 7 දී. අර පෑනක් හිස කෙස් වල පරිමැදලා උඩා කඩදාසි කැලි වලට ලං කරාම ආකර්ෂණය වුණේ. ඒකට හේතු විදිහට අපි කියනවනේ පරිමැද්දාම ඒ පරිමැදපු පෑනට ආරෝපණ ලැබෙනවා කියලා. එතකොට මේ ස්ථಿತಿ විද්‍යුතය කියලා අපි කිව්වේ යම් වස්තුවක් මතු පිට රැඳුණු ආරෝපණ. එක තැනක රැඳී පවතින ආරෝපණ වලට කියන්නේ ස්ථಿತಿ විද්‍යුතය. ස්ථಿತಿ විද්‍යුතය කියලා කියන්නේ එක තැනක රැඳී පවතින ආරෝපණ. දැන් මෙන්න මේ ආරෝපණ ගමන් කළොත් සන්නායක දිගේ කම්බි දිගේ ගමන් කරන්න පුළුවන්. එක තැනක තිබුණොත් ස්ථಿತಿ විද්‍යුතය. ගමන් කළොත් ධාරා විද්‍යුතය.
එහෙම නැත්නම් විද්‍යුත් ධාරාව. මේ විදුලි ධාරාව කියන්නේ ගමන් කරන ආරෝපණ. එතකොට දැන් විද්‍යුත් ධාරාවක් යනු කියන තැන අපිට එහෙනම් ලියන්න පුළුවන් එතන සම්පූර්ණ කරමු විද්‍යුත් ප්‍රභවයක සිට කියන්නේ විදුලිය සපයන මේ වියලිකෝෂ වගේ වස්තුවක ඉඳලා විද්‍යුත් ප්‍රභවයක සිට සන්නායකයක් ඔස්සේ විද්‍යුත් ආරෝපණ ගලා යාමක් වේ. විද්‍යුත් ප්‍රභවයක සිට සන්නායකයක් ඔස්සේ විද්‍යුත් ආරෝපණ ගලා යාමක් වේ. එතකොට මේ බැටරි කෑල්ල ඉඳලා කම්බිය දිගේ බල්බ් එක හරහා ස්විච් එක ඔස්සේ නැවත බැටරි කෑල්ලේ ඍණ පැත්තට මේ දැන අග්‍රේ ඉඳලා විදුලි ධාරාව යනවා කියලා තමයි සලකන්නේ. මේ විදිහට. හරි. එතකොට එහෙනම් විදුලි ධාරාවක් කියන්නේ විද්‍යුත් ප්‍රභවකයේ ඉඳලා සන්නායක ඔස්සේ විද්‍යුත් ආරෝපණ ගලා යාමක් කියන එක මතක තියාගන්න ඕන. අපි දැන් ඇන්දනේ බැටරි දෙකයි බල්බ් එකයි ස්විච් එකයි සම්බන්ධ කළා. පරිපථයක් කියලා මේ වගේ එකට කියන්නේ. සර්කිට් එකක් කියලා අපි කියන්නේ. සිංහල වචනේ පරිපථය. මේ තියෙන එතකොට ඔය පරිපථයේම ස්විච් එක ඕෆ් කරලා තියෙන අවස්ථාවක්. දැන් මේ වගේ ඕෆ් කරලා තියෙනවා නම් මේක හඳුන්වන්නේ විවෘත ස්විච් එකක් කියලා. මේකට කියන්නේ විවෘත ස්විච් එක. කියන්නේ ඕෆ් කරපු ස්විච් එක. ඒතර බල්බ් එක පත්තු වෙලා නැහැ. ඒ කියන්නේ අර විදුලිය ගමන් කරන මාර්ගය සම්පූර්ණ වෙලා නැහැ. ස්විච් එක ඔන් කළාම නැත්නම් සංවෘත කළාම තත්ත්වය මේ තියෙන්නේ. එතකොට බල්බ් එක පත්තු වෙලා නැත්නම් දැල් වෙලා තියෙනවා. එතකොට දැන් මෙතන තියෙන ස්විච් එක මේක අපි කියන්නේ සංවෘත ස්විච් එකක් කියලා. කියන්නේ ඔන් කරපු ස්විච් එකක්. හරි එතකොට වෙනස පැහැදිලි. ස්විච් එකේ පිහිටීමක් මතක තියාගන්න. ඔන් කරාම කොහොමද ඔෆ් කරාම කොහොමද තියෙන්නේ මේ වගේ ස්විච් එක. මේ වගේ ස්විච් පාවිච්චි කරන්නේ විද්‍යාගාරවලදී මේ වගේ පරිපථ හදන්න තමයි. දෙවෙනි පිටුව බලන්න. ඒකේ තියෙනවා ඊට පස්සේ මෝටරයක තල බඹරයක් සවි කර වියලිකෝෂ දෙකක් සම්බන්ධ කර එය ක්‍රියා කරවිය හැකි පරිපථයක් අඳින්න. හරි දැන් මේ වියලිකෝෂයි මෝටරයයි තල බඹරේ දීලා තියෙනවනේ. මේක සම්බන්ධ කරන්න තියෙන්නේ. බලන්න අර වගේම වයර් වලින් සම්බන්ධ කරන්න මේ තල බඹරේ කරකවන්න පුළුවන් විදියට
දැන් මයික් ඕෆ් කරන්න කියලා මම කිව්වේ. පරිපතය දැන් ඇන්දනම් බලමු ඔයගොල්ලෝ සම්බන්ධ කරපු විදිය හරිද කියලා. මෙතන තියෙන මෝටරයක් බැටරි දෙකක් වයර් වලින් සම්බන්ධ කරන්න කියන්නේ. මෙන්න බැටරි දෙකක් තියෙනවා මෝටරයක් තියෙනවා. අපි මේකේ තල බඹරයක් අඳිමු. තල බඹරය සම්බන්ධ කළා මෙතෙන්ට තමයි තල බඹරයක් සම්බන්ධ කරලා තියෙන්නේ. එතකොට මේකේ වයර් සම්බන්ධ කරන අග්‍ර දෙකට වේඩි කෝෂ වලින් එන වයර් සම්බන්ධ කරන්න ඕන. මෙතනින් එක වයර් එකක් ධන අග්‍රයට සම්බන්ධ කළා. මෙන්න අනිත් වයර් එක ඍණ අග්‍රයට සම්බන්ධ කළා. මේ ඍණ මේ ධන. දැන් මේ මෝටරය සහ තල බඹරය ක්‍රියා කරනවා. එතන මේකේ ස්විච් එකක් සම්බන්ධ කරන කතාවක් කියන්නේ නැහැ නේ. මෙහෙම සම්බන්ධ කරාම නිරීක්ෂණය මොකක්ද කියලා අහනවා. ඒතර නිරීක්ෂණය තමයි මෝටරය ක්‍රියා කර තල බඹරය කැරකේ. එන එක නිරීක්ෂණය විදියට ලියන්න පුළුවන්. මෝටරය ක්‍රියා කර තල බඹරය කැරකේ. නිරීක්ෂණය ලියන්නකො එතන. මෝටරය ක්‍රියා කර තල බඹරය කැරකේ. ඇයි දරුවනේ දැන් කිව්වට තේරුම් ගන්න නැත්තේ ඔය වරින් වර මයික් ඕන් කරන්නේ ඇයි? හැමෝටම කරදරයක් මම දැන් කිව්වහම අහන්න නැත්තම් ඉතින් කරන්න දෙයක් නැහැ මේ අයින් කරන තමයි වෙන්නේ. මොකද පාඩමට සම්බන්ධ ඔක්කොටම අපහැදිලි මේ එක අවධානයක ඉන්න බෑ. ඕගොල්ලන්ගේ ගෙවල් වල සද්දේ ඔක්කොම සද්ද ඇහෙනවා. මයික් එක ඕෆ් කරාට පස්සෙත් ආයෙ ඔන් කරන්න එපා. කියන එක අහන්න නැත්නම් ඉතින් අර මෙතනින් අයින් කළා දාන්න සිද්ධ වෙනවා මට. මොකද මම සලකන්නේ ඒගොල්ලෝ මේ පන්තියේ නෙවෙයි වෙන මොකක් හරි අරමුණකින් ආපු අය කියලා. මොකද ඕගොල්ලන්ගේ මයික් ඔන් කරන්න උවමනාවක් නැහනේ. මං කිව්වොත් විතරක් ඔන් කරන්න. දැන් එතකොට මේකේ නිරීක්ෂණ විදියට එහෙනම් ලියන්න පුළුවන් මෝටරය ක්‍රියා කර තල බඹරය කැරකේ. මෝටරය ක්‍රියා කර තල බඹරය කැරකේ. ඊට පස්සේ තියෙනවා කෝෂ වලට වයර් සම්බන්ධ කරන අග්‍ර දෙක මාරු කළ විට නිරීක්ෂණය. දැන් මෙතන පැහැදිලි වෙන්න ඕන හින්දා මං මෙතන අකුරක් දානවා A කියලා. මෙතන B. හොඳට බලන්න දැන් A වලින් එන වයර් එක බැටරි කෑල්ලේ මේ ධන අග්‍රයටයි සම්බන්ධ වෙලා තියෙන්නේ. B වලින් එන වයර් එක ඍණ අග්‍රයට සම්බන්ධ වෙන්නේ. දැන් වේරි කෝෂයේ අග්‍ර මාරු කරොත් ඒ කියන්නේ මෙන්න මේ ධන අග්‍රයට සම්බන්ධ වෙලා තියෙන්නේ A කියන වයර් එකනේ. ඍණ අග්‍රයට සම්බන්ධ වෙලා තියෙන්නේ B කියන වයර් එක. ඒ වයර් එක සම්බන්ධ කරනවා ඍණ අග්‍රයට. B වයර් එක සම්බන්ධ කරනවා ධන අග්‍රයට. මෙතන මේ වයර් නිසා මේ මෙහෙම තිබුණාට එකට ගෑවෙන්නේ නැහැ. වයර් විදියට තියෙන්නේ.
දැන් මෙහෙම සම්බන්ධ කරොත් දැන් නිරීක්ෂණය මොකක්ද කියලා යහන්නේ. ඒතර බැටරි වල වයර් මාරු කරොත් අග්‍ර මාරු කරොත් මෝටරේ කැරකෙන දිශාව ප්‍රතිවිරුද්ධ වෙනවා. ඒ කියන්නේ තලබඹරය ප්‍රතිවිරුද්ධ දිශාවට කැරකෙනවා. එහෙනම් නිරීක්ෂණය විදිහට ලියන්න වෙන්නේ තලබඹරය කැරකෙන දිශාව ප්‍රතිවිරුද්ධ වේ. තලබඹරය කැරකෙන දිශාව ප්‍රතිවිරුද්ධ වේ. තලබඹරය කැරකෙන දිශාව ප්‍රතිවිරුද්ධ වේ. දැන් අග්‍රමාරු කරාම කොහොමද තලබඹරය කැරකෙන දිශාව මාරු වෙන්නේ? ඒ කියන්නේ මෝටරය භ්‍රමණය වෙන දිශාව මාරු වෙලා ප්‍රතිවිරුද්ධ වෙලා. ඒකට හේතුව තමයි බැටරි කෑල්ලක ඉඳලා මේ විදිහට වයර් සම්බන්ධ කරාම පරිපථයකට මේ විදුලි ධාරාව ගමන් කරන නියමිත දිශාවක් තියෙනවා. විද්‍යාඥයෝ මේ සම්මත කරගෙන තියෙන්නේ විදුලි ධාරාව හැම වෙලේම බැටරි කෑල්ලක ධනාග්‍රේ ඉඳන් ඍණාග්‍රය දක්වා ගමන් කරනවා කියලා. එතකොට අර අග්‍ර මාරු කරලා සම්බන්ධ කරාම මෝටරය හරහා විදුලි ධාරාව ගමන් කරන දිශාව ප්‍රතිවිරුද්ධ වෙනවා. ඒ නිසා තමයි මෝටරේ කැරකෙන දිශාව ප්‍රතිවිරුද්ධ වෙන්නේ. එතකොට හේතුව විදිහට ලියන්න වෙන්නේ අර අග්‍ර මාරු කරාම මෝටරය හරහා විදුලිය ගමන් කරන දිශාව ප්‍රතිවිරුද්ධ වීම. එන හේතුව කියන එකේ ලියමු කෝෂවලට වයර් සම්බන්ධ කරන අග්‍ර මාරු කළ විට කෝෂවලට වයර් සම්බන්ධ කරන අග්‍ර මාරු කළ විට අග්‍ර මාරු කළ විට විදුලි ධාරාව මෝටරය හරහා ගමන් කරන දිශාව ප්‍රතිවිරුද්ධ වේ. ප්‍රතිවිරුද්ධ වේ. මේ නිසා මෝටරයේ කැරකෙන දිශාවද ප්‍රතිවිරුද්ධ වේ. හරි දැන් එතකොට මේකෙන් පැහැදිලි වෙන දේ තමයි විදුලි ධාරාව ගමන් කරන නියමිත දිශාවක් තියෙනවා. ඒක විද්‍යාඥයෝ සම්මත කරගෙන තියෙන්නේ බැටරි කෑලි වල ධනාග්‍රේ ඉඳන් අර වයර් හරහා ඍණාග්‍රය දක්වා විදිහට. එහෙනම් නිශ්චිත දිශාවක් තියෙනවා විදුලි ධාරාව ගමන් කරන. ඒතර මේකේ තුන්වෙනි පිටුවේ තියෙනවා මෙම නිරීක්ෂණ මගින් පැහැදිලි වන්නේ කියලා විදුලි ධාරාවක් ගමන් කිරීමේ නියමිත දිශාවක් පවතින බවය.
ඒ විදිහටයි වාක්‍ය සම්පූර්ණ වෙන්න ඕන. විදුලි ධාරාවක් ගමන් කිරීමේ නියමිත දිශාවක් පවතින බවය. ඒක සම්පූර්ණ කරන්නකෝ. විදුලි ධාරාවක් ගමන් කිරීමේ නියමිත දිශාවක් පවතින බවය. හරි, දැන් මේ විද්‍යාඥයෝ මේ වගේ පරිපථවල විදුලි ධාරාව ගමන් කරන දිශා විදිහට සම්මත කරගෙන තියෙන්නේ බැටරි කෑලි වල මෙහෙම ධන අග්‍රේ ඉඳන් ඍණ අග්‍රය දක්වා විදුලි ධාරාව යනවා කියලා. එහෙම ධන අග්‍රය තියෙනවා නම් අනිත් පැත්ත ඍණ අග්‍රය නම් අපි දැන් මෙතන බල්බයක් ගමුකෝ. විදුලි ධාරාවේ ගමන් දිශාව විදිහට සලකන්න හැම වෙලේම මෙහෙම ධන අග්‍රයේ ඉඳන් වයර් දිගේ බැටරි කෑල්ලේ ඍණ අග්‍රය දක්වා කියලා. මේක තමයි සම්මත දිශාව විදිහට සලකන්නේ. ඒතර ධාරාව ගන්න සම්මත දිශාව ඒක සම්පූර්ණ කරමු. විද්‍යුත් ප්‍රභවයේ ධාරාව ගන්න සම්මත දිශාව විද්‍යුත් ප්‍රභවයේ ධන අග්‍රයේ සිට ධන කියලා වචනෙනුත් ලියලා සලකුණක් දාන්න. ධන අග්‍රයේ සිට ඍණ අග්‍රය දක්වා වේ. ඍණ අග්‍රය දක්වා වේ. හරි, එතන ඒ වාක්‍යය සම්පූර්ණ කරාට පස්සේ ඒකේ උඩ අර මෙම නිරීක්ෂණ මගින් පැහැදිලි වන්නේ කියන තැන පොඩි ඉඩක් තියෙනවනේ දකුණු පැත්තේ. අන්න එතන මෙන්න මේ කොටු කරන රූපය පොඩියට ඇඳලා තියන්නේ. ධාරාව ගලන සම්මත දිශාව. මේ රූපය පොඩියට ඇඳලා තියන්න. මෙම නිරීක්ෂණ මගින් පැහැදිලි වන්නේ කියන තැන දකුණු පැත්තේ පොඩි ඉඩක් තියෙනවනේ. අන්න එතන පොඩියට මේ රූපය අඳින්න. ධන අග්‍රේ ඉඳන් ඍණ අග්‍රය දක්වා තමයි සම්මත දිශාව. දැන් මේ විදුලි ධාරාව ගමන් කරනකොට ඔය ධාරාවේ ප්‍රමාණය සහ ධාරාව ගමන් කරන දිශාව වැදගත් වෙනවා. අපි කියවනේ දැන් සම්මත දිශාව ධනාග්‍රේ ඉඳන් ඍණාග්‍රය දක්වා. විදුලි ධාරාවක් ගමන් කරනකොට යම්කිසි පරිපථයක ඒ ගමන් කරන දිශාව හොයාගන්න විද්‍යාගාරය යොදා ගන්න පුළුවන් ප්‍රධාන උපකරණ දෙකක් තියෙනවා.
මෙන්න මේ උපකරණය. මේක මතක ඇති මේ උපකරණයට කියන්නේ ගැල්වනෝමීටරය කියලා. ගැල්වනෝමීටරය. ගැල්වනෝමීටරය පාවිච්චි කරගන්නේ ධාරාව ගමන් කරන දිශාව හොයන්න. ධාරාවේ ප්‍රමාණයත් මේකෙන් හොයන්න පුළුවන්කමක් තියෙනවා. මේ උපකරණයේ විශේෂත්වය තමයි හොඳට බලන්න උපකරණයේ දිහා. ඒකේ අර කටුව පිහිටලා තියෙන්නේ පරිමාණයේ මැද. ඒතකොට පරිමාණයේ මැදම තමයි බිඳුව තියෙන්නේ. ඒ කියන්නේ කටුව නතර වෙලා තියෙන්නේ පරිමාණයේ මැද. දැන් මේ කටුව පරිමාණයේ බිඳුවේ ඉඳලා වම් පැත්තට හෝ දකුණු පැත්තට යන්න පුළුවන්. ඒ අර උපකරණය හරහා ධාරාව යන දිශාව අනුව. එතකොට මේකෙන් ධාරාවේ දිශාව මාරු වුණාම අර කටුව බිඳුවේ ඉඳලා ගමන් කරන පැත්තත් මාරු වෙනවා. ගැලනෝමීටරය ලේසියෙන් අඳුර ගන්න පුළුවන් මේ පරිමාණයේ මැද. එතන පේනවා ඇති G අකුරක් තියෙනවා. ඒකෙන් මේ ගැලනෝමීටරය ලේසියෙන් අඳුර ගන්න පුළුවන් පරිමාණයේ මේ G අකුර තියෙනවා නම් මේක ගැලනෝමීටරයක් කියලා. හරි. ඔය ඒතර එක උපකරණයක් දිශාව හොයාගන්න පුළුවන්. ඉදිරි ධාරාව ගමන් කරන දිශාව. ඒ වගේම තව උපකරණයක් තියෙනවා. මෙන්න මේ උපකරණය. මේකට කියන්නේ මිලිඇමීටරය. මේක මැද බිංදු මිලිඇමීටරය. මැද බිංදු මිලිඇමීටරය. මේ ගැලනෝමීටරයටත් කියනවා මැද බිංදු ගැලනෝමීටරය කියලා. මේ උපකරණෙත් එතකොට පරිමාණයේ මැද පිහිටලා තියෙන කටුව ඒකෙන් දෙපැත්තට යන්න පුළුවන්. පොඩි ධාරාවන් මනින්නත් පුළුවන් පරිමාණයක් තියෙන නිසා. ඒතර මේ ටියුට් එකේ ඔයගොල්ලන්ගේ ওই උපකරණ දෙක තමයි තියෙන්නේ. වම් පැත්තේ තියෙන එක එතකොට ගැලනෝමීටරය, අනිත් එක මැද බිංදු මිලිඇමීටරය. මේ දෙක නම් කරගන්න උපකරණ දෙක. හරි. උපකරණ දෙක නම් කරගත්තට පස්සේ ඒ උපකරණ වලට යටින් මේ තියෙන්නේ දැන් මෙන්න මේවා වයර් සම්බන්ධ කරන අග්‍ර. මේ ඍණ අග්‍රය සම්බන්ධ කිරීම මෙතන තියෙන්නේ. රතු පාටින් තියෙන්නේ ධන අග්‍ර. ඇයි මේ ධන අග්‍ර දෙකක් තියෙන්නේ? මේක අර ධාරාවේ ප්‍රමාණය අනුව පාවිච්චි කරන්න තියෙන්නේ. කුඩා ධාරා මනිනවා නම් ඒකෙදි මේ එක අග්‍රයකට සම්බන්ධ කර හැකි. විශාල ධාරා නම් අනිත් අග්‍රයට සම්බන්ධ කරන්න පුළුවන්. එතකොට මේ උපකරණ දෙකට යටින් චුට්ටක් මේ විස්තරය ලියමු. ඉහත උපකරණ
රූප දෙකට යටින් ලියන්න. ඉහත උපකරණ දෙකෙහිම විශේෂත්වය වන්නේ පරිමාණයේ මැද ඔය මයික් එක කායි 3 වෙලා එක ඔෆ් කරන්න. දර්ශක කටුව පරිමාණයේ මැද දර්ශක කටුව පිහිටා තිබීමයි. පරිමාණයේ මැද දර්ශක කටුව පිහිටා තිබීමයි. එයින් දෙපසට කටුව චලනය විය හැකිය. චලනය විය හැකිය. ඇයි මයික් ඔන් කරන්නේ? ඒකෙම ලියාගෙන යන් ගැලනෝමීටරයක පරිමාණයේ කැපිටල් G අකුර. ඒතර ඉංග්‍රීසි G අකුර ලියන්න. පරිමාණයේ මැද G අකුර යොදා තිබෙන නිසා පහසුවෙන් උපකරණය හඳුනාගත හැකි වේ. ඒකටම ලියාගෙන යන් මෙම උපකරණ හරහා විදුලිය ගමන් කරන දිශාව අනුව මෙම උපකරණ හරහා විදුලිය ගමන් කරන දිශාව අනුව දර්ශක කටුව වම් පැත්තට හෝ
දකුණු පැත්තට චලනය වේ. හරි. දැන් ඔය මිලි ඇමීටරය කියන එකත් ගැලනෝමීටරය විදිහම තමයි. කුඩා ධාරා මනින්නත් පුළුවන් ඕනනම් වෙනම වාක්‍යයක් විදිහට ලියන්න මෙම උපකරණ දෙකෙන්ම ඉතා කුඩා ධාරාවන්ද මැනිය හැකි වේ. ඉතා කුඩා ධාරාවන්ද මැනිය හැකි වේ. හොඳයි. දැන් ඒ ලියාගෙන ආපු තැන ඉඩ තියෙනවා නම් එතන හෝ එතන ඉඩ නැත්නම් ඕගොල්ලන්ගේ අර අවසාන පිටුවේ පිටකවරට ඇතුල් පැත්ත හිස්ව තියෙනවනේ. අන්න එතන හරි ඔය 4 වෙනි පිටුවේ උඩම තියෙන පරිපතය තනියම අඳින්න බලන්න. මිලි ඇමීටරයක්, බැටරියක්, ස්විච්චය, තලබඹරය ඇති මෝටරය මේවා සම්බන්ධ කරලා ඒ මෝටරය නැත්නම් තලබඹරය ක්‍රියා කරවන්න පුළුවන් විදිහට මේ ටික සම්බන්ධ කරලා පරිපතයක් අඳින්න කියලා කියන්නේ. ඒතර මේ සම්පූර්ණ විස්තරාත්මකව උපකරණ අඳින්න ඕනේ නැහැ. දැන් මිලි ඇමීටරය කියන එක මෙහෙම මේ වගේ ඇඳහම ඇති. මිලි ඇමීටරය කියනකොට මෙහෙම මිලි ඇමීටරය MA ඔහොම දාපුවාම ඇති උපකරණය. ඒතර මිලි ඇමීටරය, ඒතර මෝටරය, ස්විච් එක, බැටරිය ඒ ටික දල රූප සටහන් ඇඳලා බලන්න පරිපතයක් අඳින්න. ඒක අර අවසාන පිටකවරේට ඇතුල් පැත්තේ හරි නැත්නම් ඔය ලියාගෙන ආපු තැන පොඩි ඉඩක් තියෙනවා නම් එතන උනත් කමන්නේ. ඉඩ තියෙන තැන් දෙකෙන් එකක බලන්න පරිපතය තනියම ඉස්සෙල්ලා ගොඩනගන්නකෝ. පොඩියට රූප ඇඳලා ඇමීටරය කියන එක මේ මම මේ පෙන්නපු විදිහට දල රූපයක් ඇඳාම ඇති. හරි පරිපතය අඳින්න බලන්න විනාඩි කිහිපයක් දෙන්නම්.
දර රූපයක් බලන්න අඳින්න මිලිමීටරයක් තියෙනවා. බැටරියක් තියෙනවා. ස්විච් එකක් තියෙනවා. මෝටරයක් තියෙනවා. තල බඹරයක් හයි කරපු. ස්විච් එකක් තියෙනවා. මෝටරේ කැරකෙන විදිහට විදුලි ධාරාව මිලිමීටරය හරහා යන විදිහට ස්විච් එකත් එක්ක බැටරි සම්බන්ධ කරන්න තියෙන්නේ. මේ ටික අපි බලමු සම්බන්ධ කරන්න. බැටරි කෑල්ලෙන් ධනාග්‍රයෙන් පටන් ගත්තොත් වයර් එක ස්විච් එකට ගෙනාවා. ස්විච් එකේ අනෙක් කෙළවරින් වයර් එක අරගෙන මිලිමීටරේ සම්බන්ධ වුණ එක අග්‍රයකට ධන පැත්තට ඊට පස්සේ මිලිමීටරේ අනිත් අග්‍රයෙන් අරගෙන මෝටරේ එක අග්‍රයකට සම්බන්ධ කළා. මෝටරේ අනිත් අග්‍රයෙන් විදුලිය අරගෙන බැටරි කෑල්ල ඍණ අග්‍රයට සම්බන්ධ කළා. මේ විදිහට සම්බන්ධ කරොත් බැටරි කෑල්ලේ ඉඳලා ස්විච් එක මිලිමීටරය මෝටරය හරහා නැවත බැටරි කෑල්ලේ ඍණ අග්‍රයට විදුලිය ගමන් කරනවා. මේ තින්දුකට මිලිමීටරය මේ මෝටරය තල බඹරය මේ වියලි කෝෂය තම බැටරි කෑල්ල මේ ස්විච් එක. මෙතන පෙන්ලා තියෙන්නේ සංවෘත කරපු ස්විච් එක කියන්නේ ඔන් කරපු ස්විච් එකක්. ඔය විදිහට තමයි සම්බන්ධ කරන්න වෙන්නේ. බලන්න අඩුපාඩු තියෙනවා නම් ඔයගොල්ලන්ගේ රූපේ හදා ගන්න පුළුවන්. ඒකේ අහනවා දැන් ස්විච් එක සංවෘත කළ විට නිරීක්ෂණ මොනවාද? දැන් මේකේ නිරීක්ෂණ ගත්තොත් එකක් තමයි මේ මිලිමීටරයේ දකින්න පුළුවන් නිරීක්ෂණය. මේකේ මෙහෙම පරිමාණයක් තියෙනවනේ. මේ පරිමාණේ එක පැත්තකට අර දර්ශක කටුව ගමන් කරනවා. එක පැත්තකට මෙහෙම ගමන් කරලා නතර වෙනවා. යම් දුරක් ගමන් කරලා. ඒ වගේම තල බඹරය කැරකීමක් වෙනවා. එන නිරීක්ෂණ දෙකක් තියෙනවා.
මිලි ඇමීටරේ කටුව එක් පැත්තකට චලනය වේ. මිලි ඇමීටරේ කටුව එක් පැත්තකට චලනය වේ. මේ චලනය කියන එකට වචනයක් තියෙනවා උත්ක්‍රමණය වේ. කටුව උත්ක්‍රමණය වේ. එක් පැත්තකට චලනය වේ කියලා ලියලා වරහන් ඇතුලේ උත්ක්‍රමණය වේ කියලා ලියන්න. උත්ක්‍රමණය වේ. හරි මේක එක නිරීක්ෂණයක්. අනිත් එක තමයි තල බඹරය කැරකේ. දැන් භ්‍රමණය වෙනවා මෝටරේ අර අක්ෂය උත්තර තල බඹරය කැරකෙනවා. අපිට පේන නිරීක්ෂණය තමයි තල බඹරය භ්‍රමණය වේ නැත්නම් කැරකේ. හරි ඒක පැහැදිලිනේ. ඊට පස්සේ මේ අහනවා බැටරිය අග්‍ර මාරු කර ස්විචය සංවෘත කළ විට නිරීක්ෂණ මොනවද කියලා. දැන් මොකද්ද වෙන්නේ? මේ බැටරිය අග්‍ර මාරු කරනවා කියලා කියන්නේ මෙහෙම බැටරිය දැන් මෙතන ධනාග්‍රේනේ තියෙන්නේ. එහා පැත්ත ඍණාග්‍රේ තියෙන්නේ. එතන මේ බැටරිය අපි මාරු කරා දෙපැත්ත. මේ දෙපැත්ත මාරු කරා කියලා හිතන්නකො මෙහාට. දෙපැත්ත අනිත් පැත්ත හරවනවා. දැන් මෙතන ධනාග්‍රය අනිත් පැත්ත ඍණාග්‍රය. මෙහෙම සම්බන්ධ වෙලා තියෙනවා. දැන් මොකද්ද වෙන්නේ? විදුලි ධාරාව ගමන් කරන්නේ ධනාග්‍රේ ඉඳන් ඍණාග්‍රේ දක්වා. දැන් මේක විදුලි ධාරාව ලකුණු කරොත් මෙහි ඉඳන් මෙහෙට යන්නේ. ධනාග්‍රේ ඉඳලා මෝටරේ හරහා මිලි ඇමීටරේ හරහා යනවා. අනිත් පැත්තට යන්නේ. එහෙනම් ඇමීටරේ කටුව කලින් ගිය පැත්තට නෙමෙයි අනිත් පැත්තට මෙහෙම උත්ක්‍රමණයක් වෙනවා. මෝටරේ සහ තල බඹරේ කැරකෙනවා. හැබැයි කලින් භ්‍රමණය වෙච්ච පැත්තට විරුද්ධ පැත්තට. පැහැදිලිද නිරීක්ෂණ ටික? තල බඹරේ කැරකෙනවා. හැබැයි කලින් පැත්ත නෙමෙයි විරුද්ධ පැත්තට. මිලි ඇමීටරයේ දර්ශක කටුව උත්ක්‍රමණය වෙනවා. කලින් පැත්තට නෙමෙයි විරුද්ධ පැත්තට. එහෙනම් මේකේ බැටරිය අග්‍ර මාරු කර ස්විචය සංවෘත කළ විට නිරීක්ෂණ මොනවද කියන එකට ලියන්න වෙන්නේ මිලි ඇමීටරයේ දර්ශක කටුව මුලින් උත්ක්‍රමණය වූ පැත්තට විරුද්ධ දෙසට චලනය වේ. නැත්නම් උත්ක්‍රමණය වේ. මුලින් උත්ක්‍රමණය වූ දෙසට විරුද්ධ පැත්තට
උත්ක්‍රමණය වේ. නැත්නම් චලනය වේ. ඒ වගේම තල බඹරය මුල් දිශාවට ප්‍රතිවිරුද්ධ ලෙස භ්‍රමණය වේ. මුල් දිශාවට ප්‍රතිවිරුද්ධ ලෙස භ්‍රමණය වේ. ඔය ටික මේ ඇත්ත රූප වලින්ම අපි පරිපථය සම්පූර්ණ කරොත් මෙතන තියෙනවා උපකරණ කීපය. අපි කලින් සම්බන්ධ කරපු විදිහටම ගත්තොත් එතන බැටරි කෑල්ල, එතන ස්විච් එක, බැටරි කෑල්ලෙන් මෙන්න වයර් එක ස්විච් එකට සම්බන්ධ කරා. ස්විච් එකෙන් මිලිමීටරයට සම්බන්ධ කළා. මිලිමීටරෙන් මෝටරයට සම්බන්ධ කළා. මෝටරෙන් බැටරි කෑල්ලේ ඍණාංගයට සම්බන්ධ කළා. මේ තියෙන ඇත්ත රූප වලින් මේ පරිපථයේ එන්දාම මෙතෙන්ට එතකොට තල බඹරයක් හයි කරලා තියෙන්නේ. ඔය තියෙන ඇත්ත රූප වලින් පරිපථය සම්බන්ධ කළොත් මෙතන තියෙන සංවෘත ස්විච් එකක්. ඒ කියන්නේ ඔන් කරපු ස්විච් එකක්. මේක කටුව මෙහාට චලනය වෙන්න ඕන. මෙහා භ්‍රමණය වෙන්න ඕන. හරි. දැන් බැටරි කෑල්ලකට මෙහෙම සම්බන්ධ කරාම මේ කම්බි දිගේ විදුලි ධාරාවක් ගලාගෙන යනවා. අර මිලි ඇමීටරයෙන් කටුව චලනය වෙන දිශාව අනුව ධාරාව ගමන් කරන දිශාව හොයාගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම කටුව නතර වෙලා තියෙන තැන මේ ඉලක්කමක් තියෙනවනේ. එතන නතර වුණාම මේ නතර වෙච්ච තැන ඉලක්කමක් තියෙනවා. එතකොට ඒ අනුව ඒකෙන් මේ විදුලි ධාරාවේ ප්‍රමාණයත් මෙච්චරක්ද කියලා මනින්න පුළුවන්කමක් තියෙනවා. හරි. සාමාන්‍යයෙන් විදුලි ධාරාවක් මනින්න පාවිච්චි වෙන උපකරණය තමයි ඇමීටරය. මිලි ඇමීටරයක් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ඊටම කුඩා විදුලි ධාරා මනින්න. සාමාන්‍යයෙන් ධාරා මනින්න පාවිච්චි කරන උපකරණය ඇමීටරය. මේ තියෙන හැම ඇමීටරයක් ධාරා මනින්න පුළුවන්. මෙන්න මේ උපකරණය මගින්. දැන් මේ හයි කරලා තියෙන විදිහට මේ දෙකම සම්බන්ධ කරොත් ඊට දෙන ස්විච් එක සම්බන්ධ කරන්නත් පුළුවන්. ඒතර බල්බ් එක දැල් වෙනවා. බල්බ් එක හරහා ගමන් කරන විදුලි ධාරාව කොච්චරක්ද කියලා මේ ඇමීටරයෙන්
මැන ගන්න පුළුවන්. සාමාන්‍ය මතක තියාගන්න විදුලි ධාරා මනින්න ගන්න උපකරණ ඇමීටරය ඊට අමතරව මිලි ඇමීටරයක් ගන්න පුළුවන්. විශාල ධාරාවල් මනින්න ඇමීටරය ගන්නවා. ඊටාම කුඩා ධාරා මනින්න මිලි ඇමීටරය ගන්නවා. දැන් මේ අන්තර්ජාතිකව විදුලි ධාරා මනින ඒකකය. දැන් අපි දන්නවනේ එක ඒකක තියෙනවනේ. අන්තර්ජාතික දැන් දිග මනින අන්තර්ජාතික ඒකකය මීටරය. ස්කන්ධය මනින කිලෝග්‍රෑම් වලින්. يعني සම්මත ජාත්‍යන්තර ඒකකය. ඒ විදිහට ධාරා මනින්න තියෙන සම්මත ඒකකය තමයි ඇම්පියර් කියන ඒකකය. ඇම්පියර් සංකේතය කැපිටල් A අකුර. එතකොට ධාරාව මනින්න ගන්න සම්මත ඒකකය අන්තර්ජාතික ඒකකය ඇම්පියර්. ඒක සම්පූර්ණ කරන්න මෙතන තියෙනවා 4 වෙනි පිටුවේ විද්‍යුත් ධාරාවක් මැනීම කියලා. විද්‍යුත් ධාරාවක් මනින්න අන්තර්ජාතික ඒකකය ඇම්පියර් වේ. ඒ ඇම්පියර් කියන එකේ වරහන් ඇතුලේ කැපිටල් A අකුරත් ලියන්න. ඊට අමතරව තියෙනවා මේ ඇම්පියරේම උප ඒකක. දැන් උදාහරණයක් විදිහට අන්තර්ජාතිකව දිගමයින ඒකකයේ විදිහට ගන්න මීටරය කිව්වනේ. දැන් මීටරේ තියෙනනේ උප ඒකක සෙන්ටිමීටර් මිලිමීටර් ඒවා අර මීටරය කියන එකේ උප ඒකක. ඒ වගේ ඇම්පියර් කියන එකෙත් උප ඒකක තියෙනවා. එහෙම එකක් තමයි මිලි ඇම්පියර්. මිලි ඇම්පියර් සිම්පල් M අකුරයි A අකුරයි තමයි සංකේතය. මිලි ඇම්පියර්. තවත් ඒකකයක් තියෙනවා මයික්‍රෝ ඇම්පියර්. ඒකට ගන්න මේ සංකේතය ග්‍රීක අකුරක් මේ M අකුර වගේ තියෙන මෙන්න මේ ඒකට කියන්නේ මියු කියලා. මේක ග්‍රීක අකුරක් මියු A කියලා ලියන්නේ මයික්‍රෝ ඇම්පියර්. මොකද්ද මේ මිලි ඇම්පියර් මයික්‍රෝ ඇම්පියර් ඇම්පියර් මේවා අතර තියෙන සම්බන්ධය? මේ සම්බන්ධතාවයක් තියෙනවා. ඉස්සෙල්ලා මේ උප ඒකක ටික ලියලා අර සංකේත දෙකක් තියන්න. මිලි ඇම්පියර් MA සිම්පල් M කැපිටල් A මයික්‍රෝ ඇම්පියර් කියනකොට මේ කැපිටල් M එහෙම නෙමෙයි මේ තියෙන්නේ ග්‍රීක අකුරක් මියු කියලා කියන්නේ M අකුර නිකන් ඇද වෙලා වගේ. හරි මේ ඒකක අතර තියෙන සම්බන්ධය ගත්තොත් මෙන්න මේ වගේ සම්බන්ධයක් තියෙන්නේ. මයික්‍රෝ ඇම්පියර් මයික්‍රෝ ඇම්පියර් 1000ක් සමාන වෙනවා මිලි ඇම්පියර් එකකට.
මේ සංකේත වලින් ඔය ලියලා තියෙන්නේ 1000යි මයික්‍රෝ ඇම්පියර් සමානයි 1යි මිලි ඇම්පියර් කියලා එන්නේ. ඔකේ සංකේත වලින් තියෙන්නේ. එතකොට මිලි ඇම්පියර් දාහක් සමාන වෙනවා ඇම්පියර් එකකට. ඒක සංකේත වලින් ගත්තාම 1000යි මිලි ඇම්පියර් සමානයි 1යි A. මිලි ඇම්පියර් 1000ක් තමයි ඇම්පියර් එකක් කියලා කියන්නේ. මයික්‍රෝ ඇම්පියර් 1000ක් මිලි ඇම්පියර් එකයි. මේ තියෙන්නේ ඒ සම්බන්ධතාව ඒ වගේ මිලි ඇම්පියර් 1000ක් ඇම්පියර් එකයි. මේ සම්බන්ධතාව මතක තියාගන්න. එතකොට කලින් අපි කිව්වා ධාරාව මනින්න ගන්න උපකරණය ඇමීටරය හෝ මිලි ඇමීටරය. ධාරාව මැනීමට භාවිත වන උපකරණය ඇමීටරය කියලා ලියන්න. වරහන් ඇතුළේ යටින් දාන්න හෝ මිලි ඇමීටරය. රූප දෙක පෙන්නලා තියෙනවා. ඇමීටරය අඳුර ගන්න පුළුවන් මුහුණතේ කැපිටල් A අකුරක් තියෙනවා. මිලි ඇමීටර එක MA කියලා තියෙනවා. පොඩියට බාහිර රූපේ දක්වලා තියෙනවා උතන. හරි, දැන් මේ උපකරණ දෙකක් තියෙන්නේ ඇයි කියලා කලින් මම කිව්වා. දැන් ඇමීටරය ගන්නේ විශාල ධාරා මනින්න. ඉතා කුඩා ධාරා මනින්න තමයි මිලි ඇමීටරය ගන්නේ. ඒ වගේම මේ ඇමීටරයකින් විදුලි ධාරාව මනිනකොට මේ තියෙන ඇමීටරයක් සම්බන්ධ කරපු අවස්ථාවක් නේ. මේකේ බලන්න මෙහෙම බැටරි කෑල්ලේ ඉඳලා විදුලි ධාරාව ආවොත් මෙන්න ඇමීටරය හරහා යනවා. ඊට පස්සේ බල්බ් එක හරහා යනවා. ආයෙ බැටරි කෑල්ලේ අනිත් අග්‍රයට යනවා. දැන් විදුලි ධාරාව ඇමීටරය හරහා ගිහින් ඒ ධාරාවම තමයි බල්බ් එක හරහාත් යන්නේ. එතකොට මේ උපකරණය කියන්නේ ඇමීටරය සම්බන්ධ කරලා තියෙන මේ ක්‍රමයටත් නමක් කියනවා. උපකරණ දෙකක් දැන් බල්බ් එක හරහා යන විදුලි ධාරාව මනින්න තමයි ඇමීටරය හයි කරන්නේ. එතකොට ඒ උපකරණය හරහා යන ධාරාවම ඇමීටරය හරහා යන විදිහට තමයි පරිපථයක සකස් කරන්නේ, නැත්නම් සම්බන්ධ කරන්නේ. මේ ක්‍රමයට කියන්නේ ශ්‍රේණිගතව සවිකිරීම. ශ්‍රේණිගත ක්‍රමය තමයි මේ හයි කරලා තියෙන ක්‍රමය. එකම ධාරාව උපකරණ දෙකම හරහා යනවා. හැම වෙලේම යම් උපකරණයක් හරහා ගමන් කරන විදුලි ධාරාව හොයන්න නම් ඇමීටරය සම්බන්ධ කරන්න ඕන ඒ උපකරණයට ශ්‍රේණිගත ක්‍රමයට, නැත්නම් ශ්‍රේණිගත විදිහට.
හරි. දැන් ඔය ඡේදයක් වගේ තියෙන ටික බලමු සම්පූර්ණ කරන්න. විශාල ධාරාවක් මැනීමට සම්පූර්ණ කරගෙන යන්න බලන්න. හරියට වචන ටික ගලපන්න. හරිද? මම ඔය විස්තර කරපු ටිකත් එක්ක දැන් ඡේදය සම්පූර්ණ කරගන්න පුළුවන්. පළමු පුරෝපු ටික හරිද කියලා. විශාල ධාරාවක් මැනීමට ඇමීටරය භාවිතා වන අතර තියෙන්නේ ඇමීටරය භාවිතා වන අතර කුඩා ධාරාවක් මැනීමේදී මිලි ඇමීටරය භාවිතා වේ. උපකරණයක් හරහා යන ධාරාව මැනීමට ශ්‍රේණිගතව එය උපකරණයට හෝ පරිපථයට චුට්ටක් ඉන්න බලන්න. ඒක හිස්තැන් දෙකක් එනවනේ. උතර ධාරාව මැනීමට ඇමීටරය උපකරණයට හෝ පරිපථයට ශ්‍රේණිගතව සම්බන්ධ කළ යුතු වේ. උපකරණයක් හරහා යන ධාරාව මැනීමට ඇමීටරය ඕනනම් මිලි ඇමීටරයක් දාන්න පුළුවන්. ඇමීටරය හෝ මිලි ඇමීටරය එය කියන කැලල කැපුවත් කමක් නැහැ. උපකරණයට හෝ පරිපථයට ශ්‍රේණිගතව සම්බන්ධ කළ යුතුය. දැන් මේ සම්බන්ධ කරලා තියෙන රූපය බලන්න. බල්බ් එක සහ ඇමීටරය දෙක ශ්‍රේණිගත ක්‍රමයට එකම ධාරාව එක දිගට යන විදිහට සම්බන්ධ කරලා තියෙන්නේ. හරි. ඔතන අර කලින් 4 වෙනි පිටුවේ තියෙනවනේ ඇමීටරයකුයි මිලි ඇමීටරයකුයි. ඒකේ මිලි ඇමීටරය පැත්තකින් තියලා ඇමීටරය විතරක් සම්බන්ධ කරලා මෙන්න මේ මම ඉඳලා තියෙන පරිපථය තියෙන්නේ. මෙන්න මේ පරිපථය ඒ ඇමීටරයත් එක්ක බැටරියකුයි බල්බ් එකකුයි සම්බන්ධ කරලා මේ බල්බ් එක හරහා යන ධාරාව මනින්න පුළුවන් විදිහට ඇමීටරයට බැටරියකුයි බල්බ් එකකුයි සම්බන්ධ කරලා රූපය අඳින්නේ. සර් මීටරය අදින්න. හතරෙන් ඇමීටරය විතරක් ගන්න. ඔව්. මිලි ඇමීටරය පැත්තකින් තියලා ඇමීටරය විතරක් අරගෙන ඒකට බල්බ් එකයි බැටරිය සම්බන්ධ කරන්න. වෙනමම අඳින්න පුළුවන් නම් වෙනම ඇඳත් කමක් නැහැ. ඇයි මොකද්ද මේ මයික් එක ඔන් කරගෙන කරන්නේ?
හොඳයි විදුලි ධාරාවට අදාළව තමයි අපි මේ දැන් කතා කරගෙන ආවේ. බලන්න පස්වෙනි පිටුවේ අපි දැන් නතර කරපු තැනින් පස්සේ රූපයක් තියෙනවා. ඉහළ ඇති ජලය කියලා ටැංකියක එකේ මෙහෙම ජලය තමයි තියෙන්නේ. මේ විදිහට මේ ටැංකියක් විදිහට තියෙන්නේ. ඒකේ ජලය පුරවලා තියෙනවා. ඉහළ ඒක ඉහළින් තියලා තියෙන්නේ. ඊට පස්සේ පල්ලෙහා තියෙනවා තව භාජනයක්. බටයක් දාලා තියෙනවා. මෙතන ඉඳලා මෙහෙම ඔය විදිහට ඉහළ ඇති ජලය අනිත් භාජනෙ තියෙන පල්ලෙහා මේකට දැන් අපි හතේදී ඉගෙන ගත්ත සමහර කාරණාත් වමනා වෙනවා. බලන්න පල්ලෙහා තියෙන ඡේදේ පුළුවන් ඒවා පුරවගෙන යන්නකො පල්ලෙහාට. මොනවද එන්න ඕන වචන කියලා පොඩ්ඩක් හිතලා පැන්සලෙන් ලියන්නකො. හරි මේක දැන් පුරවගෙන යම් බලන්න. ඉහළ ටැංකියේ ඇති ජලයේ ශක්තිය සම්බන්ධයෙන් හතේදී කතා කරපු කොටස මතක් කරගන්න. ඉහළ තැනක යම් වස්තුවක් තියෙනකොට ඒකේ වැඩි ශක්තිය එහෙම නැත්නම් ඉහළින් තියෙන වස්තු වල තියෙන්නේ විභව ශක්තිය. හොඳයි. විභව ශක්තිය. ඒතර මේ ඉහළ තියෙන ජලයේ විභව ශක්තිය වැඩි. එහෙනම් පල්ලෙහා තියෙන ජලයේ විභව ශක්තිය අඩුයි. දැන් බලමු මේකේ කොහොමද සම්පූර්ණ වෙන්නේ කියලා. ඉහළ ටැංකියේ ඇති ජලයේ විභව ශක්තිය වැඩිය. පහළ ටැංකියේ ඇති ජලයේ විභව ශක්තිය අඩුය. දැන් අපි දන්නවා මේ විදිහට මේ බටයක් දාලා උඩ ටැංකියේ ඉඳලා පහළ භාජනයට වතුර ගන්න පුළුවන්. එතකොට මේ ජලය ගලාගෙන එන්නේ
අපිට පේන්නේ සාමාන්‍ය මේ උඩ ඉඳලා පල්ලෙහාට එනවා වගේ තමයි. ඉතින් හරියට මේ වෙලා තියෙන්නේ විභව ශක්තිය වැඩි තැන ඉඳලා මේ විභව ශක්තිය අඩු තැනට ජලය ගලාගෙන එනවා. එහෙනම් මේ නිසා වැඩි විභව ශක්තියක් ඇති තැනක සිට අඩු විභව ශක්තියක් ඇති පහළ ටැංකියට බටය දිගේ ජලය ගලා එයි. ඒතර වතුර සාමාන්‍යයෙන් ගලාගෙන යන්නේ හැම වෙලෙම මේ ඉහළ ඉඳලා පල්ලෙහාටනේ. දැන් කන්දක උඩ ඉඳලා පල්ලෙහාට දියැලක් කඩා හැලෙනවා. ගංගාවක් පටන් ගන්නෙත් කඳු මුදුනකින් ඉතින් කන්ද පල්ලෙහාට ටික ටික ගලාගෙන එනවා. දැන් ගෙදර තියෙන වතුර ටැංකියේ ඉඳලා මේ ටැප් වලට වතුර එන්නේ. ඒතර ලිඳෙන් කෙලින්ම බට දැම්මම ටැප් වලට ලිඳේ ඉඳලා කෙලින්ම ටැප් වලට නිකන් එන්නේ නැහැ. අපි කරන්නේ පොම්පකින් ඉහළ ටැංකියකට වතුර පුරවනවා. ඊට පස්සේ පොම්පේ ඕනේ නැහැ. ඒ ටැංකියේ තියෙන වතුර පල්ලෙහා ටැප් වලට එනවා. මේ වෙන්නේ හැම වෙලෙම වතුර මේ උඩ ඉඳලා පල්ලෙහාට ගලාගෙන යාම කියන්නේ උඩ තියනවා කියලා කියන්නේ එතන ජලයේ විභව ශක්තිය වැඩි. ඉතින් පල්ලෙහා කියලා කියන්නේ විභව ශක්තිය අඩුයි. එහෙනම් ඉහළ විභව ශක්තියක් තියෙන තැන ඉඳලා පහළ විභව ශක්තියක් තියෙන අඩු විභව ශක්තියක් තියෙන තැනට වතුර ගලාගෙන එනවා. එහෙනම් දැන් මේකේ ඔය ක්‍රමය තමයි විදුලිය ගලාගෙන යාමේදීත් ඔය හා සමාන ක්‍රමයක් පාවිච්චි වෙනවා. ඒකෙදි වෙන්නේ මේ විදුලි ධාරාවක් පරිපථයක් දිගේ යන්නේ සාමාන්‍ය වියලි කෝෂයක බැටරි කෑල්ලක ඍණාග්‍රයට සාපේක්ෂව අර ධන අග්‍රයේ විද්‍යුත් විභවය වැඩි. මේකේ ජලයේ විභව ශක්තිය වගේ අර විද්‍යුත් විභවය ධනාග්‍රයේ වැඩි ඍණාග්‍රයට වඩා. ඒ නිසා මේ ධන සහ ඍණ අග්‍ර අතර අර විද්‍යුත් විභවයේ වෙනසක් තියෙනවා. මෙතන මේ විභව ශක්ති උඩයි පල්ලෙහායි වෙනසක් තියෙනවා වගේ. ඒ නිසා අර බැටරි කෑල්ලක මෙන්න මේ විභව වෙනස කියන්නේ විද්‍යුත් විභව වෙනස නිසා තමයි විදුලිය ගලාගෙන යන්නේ. අපි කලින් කිව්වනේ විදුලි ධාරාව ගමන් කරන සම්මත දිශාව ධනාග්‍රේ ඉඳන් ඍණාග්‍රේට කියලා. එතකොට අපි සලකන්නේ ධනාග්‍රේ විද්‍යුත් විභවය වැඩි ධන අග්‍රේ. එතකොට එතන ඉඳලා අර කම්බි දිගේ ඍණ අග්‍රයට විද්‍යුත් ආරෝපණ විදුලි ධාරාවක් යනවා කියලා. මේ ගැන ඔයගොල්ලෝ ඉදිරි ඉහළ පන්තිවලදී තව හොඳට ඉගෙන ගන්නවා. දැනට අපි සරලව මේ කාරණා ටික මේ ජලය ගලාගෙන යාමත් එක්ක සමරූපී බවක් තියෙනවා කියන එක මතකයේ තියාගමු. එතකොට මෙතන අපි විදුලියට අදාළව අපි කියන්නේ විද්‍යුත් විභවය වැඩි තැනක ඉඳන් විද්‍යුත් විභවය අඩු තැනකට විදුලි ධාරාව ගලා යනවා කියලා. හරි බලමු මේක සම්පූර්ණ කරන්න. ඉහළ ටැංකියේ ඇති ජලයේ විභව ශක්තිය වැඩිය, පහළ ටැංකියේ ඇති ජලයේ විභව ශක්තිය අඩුය. මේ නිසා වැඩි විභව ශක්තියක් ඇති තැන සිට අඩු විභව ශක්තියක් ඇති පහළ ටැංකියට බටේ දිගේ ජලය ගලා යයි. මෙලෙසම විද්‍යුත් පරිපථයක ධාරාව ගලා යාමද සිදුවේ. වියලි කෝෂයක ඍණ අග්‍රයට සාපේක්ෂව ධන අග්‍රයේ විද්‍යුත් විභවය වැඩිය.
ධනාග්‍රයේ විද්‍යුත් විභවය වැඩිය. ධනාග්‍රය හා ඍණාග්‍රය අතර විද්‍යුත් වෙනස හෙවත් වෙනස ධනාග්‍රය හා ඍණාග්‍රය අතර විද්‍යුත් වෙනස ඒකට කියනවා විභව අන්තරය. විභව අන්තරය හෙවත් තව නමක් කියනවා වෝල්ටීයතාවය ලෙස හඳුන්වයි. ඒතර බැටරි කෑල්ලක වෝල්ටීයතාව කියලා කියන්නේ අර විභව වෙනස ධනාග්‍රය සහ ඍණාග්‍රය අතර. එහෙම නැත්නම් විභව අන්තරය කියලාත් කියනවා. මේ ගැන වඩා හොඳට ඉහළ පන්තිවලදී තව ඉගෙන ගන්නවා. ඒතර විදුලි ධාරාව ගලා යන්නේ විද්‍යුත් විභවය වැඩි ස්ථානයක සිට විද්‍යුත් විභවය අඩු ස්ථානයක් දක්වාය. විදුලි ධාරාව ගලා යන්නේ විද්‍යුත් විභවය වැඩි ස්ථානයක සිට විද්‍යුත් විභවය අඩු ස්ථානයක් දක්වාය. හරි. එතකොට මෙන්න මේ විභව වෙනස තමයි විභවාන්තරය කියන්නේ. එතකොට බැටරි කෑලි වල ඔයගොල්ලෝ දැකලා ඇති මේ එහෙම බැටරි කෑල්ලේ තැනක ලකුණු කරලා තියෙනවා 1.5යි V කියලා එකක්. මේ දක්වලා තියෙන්නේ බැටරි කෑල්ලේ වෝල්ටීයතාවය. නැත්නම් ධනාග්‍රය සහ ඍණාග්‍රය අතර විභව වෙනස. සාමාන්‍ය වේලි කෝෂයක විභවාන්තරය නැත්නම් වෝල්ටීයතාවය වෝල්ට් 1.5යි. ඒ කියන්නේ විභවය නැත්නම් විභවාන්තරය මනින්නේ වෝල්ට් කියන එකකින්. කැපිටල් V තමයි සංකේතය. වෝල්ට් වලින් තමයි ඒතකොට විභවාන්තරය එහෙම නැත්නම් වෝල්ටීයතාව මනින්නේ. එතකොට සාමාන්‍ය බැටරි කෑල්ලක වෝල්ටීයතාව වෝල්ට් 1.5යි. ඒකේ තේරුම මෙන්න මේ ධනාග්‍රය සහ ඍණාග්‍රය අතර අර විද්‍යුත් විභව වෙනස 1.5 වෝල්ට්. දැන් අර කාර් බැටරියක් ගත්තොත් ඒකේ මේ අග්‍ර දෙක අතර විභව වෙනස වෝල්ට් 12ක් විතර වෙනවා. සමහරට අර වෙළඳ පොලේ එහෙම තියෙනවා දැකලා ඇති. අර හතරස් හැඩයට තියෙන 9 වෝල්ට් බැටරි කියලා කියන්නේ. ඒ 9 වෝල්ට් බැටරි කියලා කියන්නේ ඒකේ වෝල්ටීයතාවය වෝල්ට් 9ක්. ඒතර මේකේ ධන සහ ඍණ අතර අර විභව වෙනස වෝල්ට් 9ක්. විභව අන්තරය වෝල්ට් 9යි. එතකොට එක එක කෝෂවල ධන අග්‍රය සහ ඍණාග්‍රය අතර මේ විභව වෙනස අනුව තමයි වෝල්ටීයතාවය සටහන් කරලා තියෙන්නේ. බලන්න 6 වෙනි පිටුවේ වියලි කෝෂයක මේ කියපු කාරණය 1.5 V ලෙස සටහන්ව ඇත්තේ එහි වෙන්න ඕන. එය කියලා තියෙන්නේ හදාගන්න 1.5 V ලෙස සටහන්ව ඇත්තේ එහි වෝල්ටීයතාව වේ. මෝටර් රථ බැටරියක්. මෝටර් රථ බැටරියක වෝල්ටීයතාව මම අගය කිව්වා වෝල්ට් 12ක් වේ. මෝටර් රථ බැටරියක වෝල්ටීයතාව
වෝල්ට් 12කි. විභවාන්තරය දක්වන සංකේතය ඒකට ගන්න සංකේතයත් V. ඒකකයක් V අකුරෙන්මයි දක්වන්නේ. විභවාන්තරය දක්වන සංකේතය V අකුර. විභවාන්තරය මනින ඒකකය වෝල්ට්. එතකොට ඒකකයේ සංකේතය ඒකට අරන් තියන්නේ V අකුරමයි. කැපිටල් V අකුර. ඒකකයේ සංකේතය V කියලා දාන්න වෙන්නේ. එහෙනම් වියලි කෝෂයක 1.5යි V ලෙස සටහන්ව ඇත්තේ එහි වෝල්ටීයතාවයේ මෝටර රථ බැටරියක වෝල්ටීයතාව 12යි V. විභවාන්තරය දක්වන සංකේතය කැපිටල් V අකුර දාන්න වෙන්නේ. විභවාන්තරය මනින ඒකකය ඒක අකුරෙන් ලියන්න වෝල්ට් කියලා. ඒකකයේ සංකේතය ආපහු කැපිටල් V අකුර. දැන් විභවාන්තරය මනින්න තියෙන උපකරණයක් අර ධාරාව මනින්න තියෙන ඇමීටරය වගේමයි බාහිර පෙනුම. බලන්න ඔතන රූපයක් තියෙන්නේ. ඒතර ඒකේ වෙනසක් තියෙන්නේ අර මැද තියෙන අකුර V අකුර. මේ තියෙන්නේ අර ජලය උඩ ඉඳලා පල්ලෙහාට විභව ශක්තිය වැඩි තැන ඉඳලා පල්ලෙහාටනේ යනවා කිව්වේ. හරි මෙන්න තියෙනවා වෝල්ට් මීටරයක්. මේ උපකරණයට කියන්නේ වෝල්ට් මීටරය. ඒතර විභවාන්තරය මනින්න ගන්න උපකරණය. වෝල්ට් මීටරය. පරිමාණයේ මැද පේනවා ඇති V අකුරක් තියෙනවා. ඒකෙන් ඇමීටරයෙන් වෙන් කරලා අඳුර ගන්න පුළුවන්. ඇමීටරයේ තියෙන A අකුරක්. එතකොට මේකේ පල්ලෙහා තියෙනවා විභවාන්තරයේ මනින උපකරණය හඳුන්වන්නේ එන උපකරණය වෝල්ට් මීටරය ලෙසය. වෝල්ට් මීටරය. මෙහි අග්‍ර වෙන්න ඕන. අනු නෙමෙයි අග්‍ර දෙකකි. අග්‍ර දෙකකි. එක් අග්‍රයක් කළු පාටය. එය ඍණ අග්‍රය වේ. මේ තියෙන ඍණ අග්‍රය. බැටරියේ ඍණ පැත්තටයි ඒ අග්‍රය සම්බන්ධ කරන්නේ. ඒ ඍණ අග්‍රයයි. අනෙක් අග්‍රය රතු පාටය. එය ධන අග්‍රය වේ. ඉතින් සමහර වෙලාවට ධන අග්‍ර දෙකක් තියෙන්න පුළුවන්. හේතුව අර මනින වෝල්ටීයතාව අනුව අඩු වෝල්ටීයතාව සහ වැඩි වෝල්ටීයතාව මනිද්දී ඔයගොල්ලන්ට පේනවා ඇති ඔය වෝල්ට් මීටරේ අර පරිමාණයේ උඩිනුයි යටිනුයි ඉලක්කම් පේලි දෙකක් තියෙනවා. වල්ලෙහා තියෙන්නේ අඩු උපරිම වයින්න පුළුවන් වෝල්ට් 3යි. උඩ පරිමාණයේ තියෙන වෝල්ට් 15ක්. එතකොට මෙතනත් බලන්න මෙන්න මෙතන ගහලා තියෙන වෝල්ට් 3යි. මෙතන තියෙන වෝල්ට් 15යි. දැන් අර බැටරි වල විද්‍යුත් ප්‍රභවයේ ධනාග්‍රයේ පැත්තට සම්බන්ධ වයර් එක 3 වෝල්ට් වල කියන මේ රතු පාට අග්‍රයට සම්බන්ධ කරොත් මේ පරිමාණේ අර වයින්න පුළුවන් උපරිමාගේ වෝල්ට් 3. ඒ කියන්නේ කුඩා වෝල්ටීයතාව මනිනවා නම් 3 වෝල්ට් කියන අග්‍රයට තමයි ධනාග්‍රය පැත්ත සම්බන්ධ කරන්නේ. මේ බැටරි කෑලි වල. ලොකු විභවයක් මනින අවස්ථාවල 15 වෝල්ට් කියන අග්‍රයට තමයි ධනාග්‍රයට සම්බන්ධ පැත්ත හයි කරන්න ඕන. ඍණාග්‍රය හැමෝම තියෙන්නේ එකයි. ඍණාග්‍රය එකයි. අර ධනාග්‍රය අවශ්‍ය විදියට මේ දෙකෙන් එකක් තෝරගන්නවා. ඒක
සම්බන්ධ කරන ඒ විදුලි ප්‍රභවයේ වෝල්ටීයතාව අනුව. හරි දැන් අපි අද කතා කරපු ටික චුට්ටක් මතක් කරොත් මේකේ අපි විදුලි ධාරාව සම්බන්ධ කාරණා සමූහයක් තමයි කතා කරේ. පොඩ්ඩක් මතක් කරොත් එහෙම මුලින්ම අපි විදුලි ධාරාව හඳුනාගත්ත මොකද්ද විදුලි ධාරාව කියන්නේ කියලා. එතකොට මේ විදුලිය ගමන් කරන්න පුළුවන් විදිහට මෙහෙම පරිපථයක් හැදුවොත් මේ වගේ බල්බ් එකක් දැල්ව ගන්න පුළුවන්. ස්විච් එක සංයුත කරාම බල්බ් එක දැල් වෙනවා. විදුලි ධාරාවක් කියලා කියන්නේ විදුලි ප්‍රභවයක ඉඳලා සන්නායකයක් ඔස්සේ ආරෝපණ ගලා යාමක්. මේ තියෙන සංවෘත සහ විවෘත ස්විච් දෙකක්. මේ මෝටරයක් සම්බන්ධ කරොත් තරමවරයක් එක ඊළඟට අපි කව සම්මත ධාරාව ගැන හැම වෙලේම විදුලි ප්‍රභවයක ධනාග්‍රේ ඉඳන් ඍණාග්‍රේ පැත්තට තමයි ධාරාව ගලනවා කියලා සලකන්නේ. එතකොට ධාරාව යන දිශාව හොයන්න ගැලවනෝමීටරයක් හෝ මැද බිඳු මිලිමීටරයක් ගන්න පුළුවන්. ඒ වගේම මේ තියෙන්නේ ධාරාව යන පැත්ත හොයාගන්න මිලිමීටරයක් සම්බන්ධ පරිපථයකට සම්බන්ධ කිරීමක්. ඒ වගේම ධාරාව මනිනකොට ඇමීටරය තමයි ප්‍රධාන උපකරණය. විශාල ධාරා මනිනකොට ගන්න ඇමීටරය. කුඩා ධාරා මනින්න තමයි මිලිමීටරය ගන්නෙ. ජලය ගලාගෙන යන්නේ උඩ ඉඳලා පල්ලෙහාට විභවය වැඩි තැන ඉඳන් ඒ කියන්නේ විභව ශක්තිය වැඩි තැන ඉඳන් විභව ශක්තිය අඩු තැනකට කිව්වා. ඒ විදිහට සමරූපී බවක් තියෙනවා කිව්වා. විදුලිය යනකොටත් බැටරියක ධනාග්‍රේ ඒ විභවය වැඩි කිව්වා. ඍණාග්‍රේ විභවය අඩුයි ආරෝපණවල. එතකොට මේ විභවය වැඩි තැන ඉඳන් අඩු තැනට තමයි විදුලියත් යන්නේ. එතකොට ධනාග්‍රය ඍණාග්‍රයත් අතර මේ විභව වෙනස විභවාන්තරය කියන්නේ. එහෙම නැත්නම් බැටරි කෑල්ලක වෝල්ටීයතාව කියන්නේ. විභවාන්තරය මනින්නේ වෝල්ට් මීටරයෙන්. මේක ඉතුරු ටික අපි ඊළඟ දවසේ කතා කරමු. සාමාන්‍ය පන්ති ඊළඟ සතිය කොහොමද තියෙන්නේ කියලා දැනට කියන්න බෑ. එන තත්වයක් එක්ක මම පණිවිඩයක් දානවා. ඒ වගේම ඔය ගෲප් එකටත් දානවා. ඒ වගේම මේ දැන් තව පණිවිඩයක් තියෙනවා. අද දැන් ඔය මොනවා හරි සිග්නල් වල දුර්වලතා හින්දා හරි වෙනත් තාක්ෂණික ගැටලු නිසා හෝ සම්බන්ධ වෙන ප්‍රමාද වීම හින්දා හරි පාඩම සම්බන්ධ වීමේදී ගැටලු තිබුණා නම් බලන්න බැරි වුණා නම් ඒගොල්ලන්ට ඒ ගැටලුව මගහරව ගන්න අවස්ථාවක් තියෙනවා. ඔබට පුළුවන් අද මේ කරපු පාඩමම නැවත බලන්න ඉරිදා දවස ඇතුළත මේ පාඩම නැවත බලන්න පුළුවන්. ඒකට අදාළ ලින්ක් එකක් අර ගෲප් එක ඇතුළට දානවා. එතකොට ඉරිදා උදේ 6 ඉඳන් රෑ 12 දක්වා ඕන වෙලාවක ඒ අතරතුර කාලයේදී මේ පාඩම මගහැරිච්ච කෙනෙක් ඉන්නවා නම් ඒ වගේම ටියුට් එක ගන්න බැරි වෙච්ච කෙනෙක් ඉන්නවා නම් මේ දවස් ටික ඇතුලේ ටියුට් එක ක්ලාස් එකට ඇවිල්ලා අරගෙන ඊට පස්සේ ඕනනම් මේ පාඩම නැවත බලලා සම්පූර්ණ කරගන්න පුළුවන්. හැබැයි ඉරිදා දවසේ විතරයි ඒක බලන්න පුළුවන්. ඊට පස්සේ ඒක පේන්නේ නැහැ. ඒ නිසා මග ඇරුණොත් ඊළඟ ඉරිදාට හැමදාම මේ පාඩම බලන්න පුළුවන්. ඒතකොට ඒකේ ලින්ක් එක ඔයගොල්ලන්ගේ ගෲප් එකටයි දාන්නේ. හරි. ඔය කාරණා ටික මතක තියාගන්න. ඒතර සාමාන්‍ය පන්ති ඊළඟ සතියේ තියෙනවා නම් දැනට කියන්න බෑ. මේ සතියේ නෑ. තියෙනවා නම් ඒ පණිවිඩය ගෲප් එකට දානවා.
මැසේජ් එකකුත් එයි. අනිවාර්යෙන් එතකොට දැන් මේ ටියුට් එකේ දැන් මේ කරපු ටික හොඳට ආපහු කියවන්න. දැන් ඊළඟ දවසේ අපි ඔන්ලයින් ක්ලාස් එකට එනකොට මේ ටික කියවලා බලලා මතක තියාගෙන එන්න. ටියුට් එක ගත්තේ නැති අයට මේ උදේ වරුවේ 10න් පස්සේ ඇවිල්ලා ගම්පහ ශාඛා එකකින් ගන්න පුළුවන්. තියෙන නැති අයට 11 මාරෙන් පස්සේ උදේ එකකින් ගන්න පුළුවන්. හැබැයි තියෙන නැති කට්ටියට අර බුද්ධිකසේගේ ගෙවල් පැත්තේ තියෙන ඔෆිස් එකෙන් තමයි ගන්න ඕන. එහෙනම් අදට අපි ඉවර කරමු. හැමෝටම ආයුබෝවන්. Good night, sir. Good night, sir.